You are watching Educational Broadcasting Channel. ව්‍යාපාර ගෙනුම් කරන අධ්‍යයනය. ව්‍යාපාර ගෙනුම් කරන අධ්‍යයනය පාඩමේ මං අද පුතාලට කියලා දෙනවා සුළු මුදල් පොත කොහොමද කරන්න කියලා. හරිද? සුළු මුදල් පොත. ඊට කලින් බලමු අපි සුළු මුදල් කියලා අදහස් කරන්නේ මොනවද කියලා. දැන් අපි හිතමුකෝ ව්‍යාපාරයක මහා පරිමාණ ගනුදෙනු සිදු වෙනවා කියලා. ව්‍යාපාරයක සිදු වෙනවා මහා පරිමාණ ගනුදෙනු. ඒ මහා පරිමාණ ගනුදෙනු අතර සුළු ගනුදෙනු සිදු වෙනවා. ගමන් ගාස්තු රුපියල් 20ක්. ෆයිල් කවර 3ක් රුපියල් 15ක්. එතකොට ඔන්න වගේ සුළු දෙයක් මුද්දර දෙකක් ගෙනාවා. එතකොට අර මහා පරිමාණික ගනුදෙනු අතර මේ සුළු පරිමාණයේ ගනුදෙනු යෙදීම ගිණුම් කරන කටයුතුවලදී ගිණුම් කරන එකතු කිරීම සහ ඒව තුලනය කිරීමේදී යම් ගැටලු මතුවෙන්න පුළුවන්. හරිද? එහෙම නිසා අපි මොකද කරන්නේ? මාසයේ මුලම මේ සුළු වියදම් සඳහා අපි වෙනම මුදලක් පින් කරනවා. මුදලක් පින් කරන විතරක් නෙමෙයි, ඒ සඳහා වෙන කෙනෙක් පත් කරනවා. අපි එයාට කියනවා සුළු මුදල් බාරකරු කියලා. එතකොට එයා තමයි සුළු මුදල් සම්බන්ධයෙන් වියදම් කරන්නේ. දැන් අපි හිතමුකෝ අපේ ව්‍යාපාරයේ අපේ ප්‍රධාන මුදල් බාරකරු තමයි ඒ. එතකොට ඒ මොකද කරන්නේ? මාසෙ මුල බීට රුපියල් 5000ක් දෙනවා. එතකොට ප්‍රධාන මුදල් පොත සටහන් වෙන්නේ 5000ක් මුදල් පොත බැර කරා සුළු මුදල් සඳහා කියලා. බී මොකද කරන්නේ? සියලු සුළු මුදල් එයා කරන්නේ. එතකොට ඒකේ ආරම්භයේ රුපියල් 5000ක් තියෙනවා. ඔන්න යායින් කෙනෙක් ගිහින් ඉල්ලනවා ගමන් ගාත රුපියල් 20යි කියලා. රුපියල් 20ක් එයා දෙනවා. අනේ ඒ විදිහට ඉල්ලනවා මුද්දර ගන්න රුපියල් 50ක් ඕනේ. ඒ 50ත් එයා දෙනවා. හැමෝම කට ගන්න රුපියල් 30ක් ඕනේ. ඒ 30ත් එයා දෙනවා. එතකොට එයා තමයි මේ සුළු මුදල් සම්බන්ධයෙන් වෙනම කටයුතු පවත්වාගෙන යන්නේ. හරිද? එතකොට එයා ඒ සඳහා වෙනම පොත් කටලයක් පවත්වාගෙන යනවා. හරිද? දැන් එයාට සුළු මුදල් ප්‍රමාණය ඉවරුණා කියමුකෝ. දැන් අපි හිතමු එයාට රුපියල් 5000ක් දුන්නාම සුළු මුදල් බාරකරුට දෙනවා රුපියල් 5000. හරිද? දැන් මේක මාසෙ මුල කියලා නීතියක් නැහැ. දැන් 5000 දුන්නට පස්සේ දවස් 10කින් 12කින් මෙයාගෙන් වියදම් වෙලා තියෙන සුළු මුදල් සඳහා 4916ක්. දැන් එංගි රුපියල් 84 ඉතුරු තව. හරිද? දැන් මෙයාට සුළු මුදල් ගන්න කැප කරන්න වියදම් කරන මුදල් නැහැ. එයා ප්‍රධාන මුදල් බාරකරුට කියනවා මට සුළු මුදල් අවශ්‍යයි කියලා. දැන් ගාන 5000යිනේ. හරි. දැන් 84ක් තියෙනවනේ. ප්‍රධාන මුදල් බාරකරු ආයි 5000ක් දෙන්නේ නැහැ. දෙන්නේ මේ වියදම් වෙච්ච මුදලට පමණයි. දැන් ඔන්න ආයෙත් 5000 හැදෙනවා. නිතරම ප්‍රධාන මුදල් බාරකරු දෙන්නේ 5000 ගැලපෙන්න පමණයි. මේකට අපි කියනවා සුළු මුදල් අග්‍රීම ක්‍රමය කියලා. අග්‍රීම ක්‍රමය කියලා කියන්නේ වියදම් වූ මුදල පමණක් නැවත ලබා ගැනීම. ඒ ලබාගත්තම අපි කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා කියලා. තේරෙනවද? හිතන්නකෝ ප්‍රධාන මුදල් බාරකරු රුපියල් 5000ක්
තමයි සුළු මුදල් ඒගොල්ලන්ගේ සුළු මුදල් වටිනාකම්. 5000ක් දෙන ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරු. එයා වීදම් කරගෙන යනකොට 4916ක් ඉවරයි. මාසෙ අග වෙන්න ඕනේ නෑ. දවස් 4න් හරි කමන්නේ. එතකොට සුළු මුදල් බාරකරු කියනවා මගේ අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න කියලා. එතකොට එයා බැලුවා සුළු දැන් එයා පොත් ටික දෙන්න ඕනේ. මෙන්න ගමන් වීදම් මෙන්න සංග්‍රහ වීදම් වෙන වශයෙන් දෙනවා. ඒකත් බැලුවා හරි එයා නැවතත් දෙන්නේ ඒ ගාන පමණයි. ආයෙත් එක දවසකින් මෙයාට වීදම් ගලා තියෙනවා 4831ක්. තව තියෙන්නේ කීයද 189 නේ. මදි. ආයෙ කියනවා. ආයෙ කොමියා ආයෙ දෙන්නේ කීයද? මේ වීදම් වෙච්ච 4831 පමණයි. ඔන්න ඕකට අපි කියනවා සුළු මුදල් අග්‍රීම ක්‍රමය කියලා. තේරෙනවද? එතකොට ඒ සුළු මුදල් බාරකරු ඒ සුළු මුදල් සම්බන්ධයෙන් වෙනම පොත් පන්තියක් පවත්වාගෙන යනවා. ඔන්න ඕකට අපි කියන්නේ මේ සුළු මුදල් පොත කියලා. හරිද? හොඳට පැහැදිලිද? ව්‍යාපාරයක මහා පරිමාණ ගනුදෙනු අතර සුළු සුළු ගනුදෙනු සිදුවන විට එහිදී ඒවා ගිණුම්ගත කිරීමේ සහ පරිශීලනය කිරීමේ අපහසුතාව මත යම් පුද්ගලයෙක් වෙන්කොට ඔහුට මාසයේ මුලදී මුදලක් දී සුළු මුදල් පවත්වාගෙන ගැනීමේ ක්‍රමය තමයි සුළු මුදල් භාවිතා ක්‍රමය අදහස් කරන්නේ. එසේ කරන පුද්ගලයා සුළු මුදල් බාර කරමින් හඳුන්වන අතර ඔහුට වීදම් මුදල පමණක් නැවත ලබා ගැනීමේ ක්‍රමයක් ඇත. එය සුළු මුදල් අග්‍රීම ප්‍රතිපූර්ණය කිරීම නිසා හඳුන්වනවා. පැහැදිලි? ඔන්න ඕක තමයි ක්‍රමය. දැන් එතකොට සුළු මුදල් පොතක ආකෘතිය ගන්නකොට මෙහෙමයි ගන්න. මෙතන තමයි ලැබීම. මෙතන දාන ලැබීම. මෙතන දාන මුදල් පොතේ සංගල පිටු අංකය. මෙතන දිනය. විස්තරය. වවුචර් අංකය. මෙතන දාන විශ්ලේෂණ තියෙනවා. විශ්ලේෂණ තීරණ අපිට ක්‍රමවේදයක් අපිට සාමාන්‍ය නැති වුණාට පහසුවට හදාගෙන තියෙනවා. ඒක එහා මෙහා වීම තුළ මහා ලෝක ගැටලුවක් ගොඩා ගන්න නෑ අපි. හරි? එතකොට ඒක මම දාලා තියෙන එකක් මදි නේද? හරි.
මෙන්න ගෙවීම කෙවල් මුදල් ප්‍රමාණය. මේක තමයි විශ්ලේෂණ තීරුව. මේක දානවා අපි ඉස්සගම දානවා ලිපිඩ ද්‍රව්‍ය. තැපැල්. තැපැල්. ඊට පස්සේ ගමන් වියදම්. වෙනත් නැත්නම් විවිධ. උන්ට ලෙජර් කියනවා. හරි මේ දාන්නේ. දැන් අපි හිතමු අපි ගාණක් හදනවා. හරිද? බලමුකෝ. අපි උදාහරණයක් පැහැදිලි කරන්න පුතල පහසුයි එක. නෙත්මිකේ ව්‍යාපාරයේ 2020 මාර්තු මාස සිදු කළ සුළු මුදල් කෙඩර් තොරතුරු පහක් දැක්කේ. අග්‍රමී 2000ක් අතර 2020 මාර්තු 1 දිනේ මුදල් ලැබියේ. එතන මාර්තු 1 2020 3.1 කීයද ගාන මුදල් පොතින් ලැබෙනවා රුපියල් 2000. එතකොට මොකද වෙන්නේ? අපේ ප්‍රධාන මුදල් පොත බැර වෙනවා. සුළු මුදල් පොතට ලැබීමක් එනවා 2000. හරිද? දෙන්නුන අපි ඊට පස්සේ දෙනවා ගණන්. 3.4 තැපැල් ගාස්තු 120යි වවුචර් අංක 1. ඔන්න 3.4 2020 3.4 තැපැල් ගාස්තු වවුචර් අංක 1 රුපියල් 120යි. ඒක අපි දානවා තැපැල් ඉදම් තීරුවේ දානවා. හරිද? ඊට පස්සේ 3.5 ගමන් ඉදම් 2000යි. 3.5 ගමන් නියදම්. දෙකේ ගමන් නියදම් 160යි. ඒක අපි ගමන් තීරුවේ දාන 160 කියලා. හරි. 3.8 සංග්‍රහ වියදම් 260යි. සංග්‍රහ වියදම් 260යි. ඒක සංග්‍රහ තීරුවක් නැහැ. අපි මේක සංග්‍රහ තීරුවක් දාගමු අපේ පහසුවට. සංග්‍රහ වෙනත් එකේ දැමන ප්‍රශ්නකුත් නැහැ. හරි. අපි සංග්‍රහ එකක් දානවා. 260යි. අපිට එහෙම ක්‍රමයක් නැහැ. අපිට ඕන නම් මෙන්නම දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. මුද්දර 3.10යි. මුද්දරට විතර වෙලා තියෙන රුපියල් 140යි. අපි මුද්දර දාන්නේ තැපැල් තියෙනවා. එක තැපැල් එකට අයිති වෙන මුද්දර. තව තියෙනවා ගමන් වියදම් 3.15. තුනයි 15 තියෙන ගමන් වියදම් රුපියල් 60යි. ගමන් තීරුව කැටදාන. විමුක්තිය 3.18. විමුක්තිය දීලා තියෙන රුපියල් 200ක්. මේ විමුක්ති කියන පුද්ගලයා නමක් එක දුන්නාම පුතා මේක මේක තීරණයට දාන්න බෑ. හරිද? අපි ඒක නමක් එක්ක එනකොට නැත්තම් ස්ථාවරත්වයක් වෙනකොට යොදාගත්තා නම් අපි ඒ කිරුවේ දෙල් තීරණයට දාන්න. 200. හරිද? එහෙම දානකොට ආයි මෙතනින් ගන්න ලෙජර් පිටුවක් අපි ගන්න ඕනේ එතන. ලෙජර් පිටුව අංක කීයද අපි දාලා තියා ගන්න ඕනේ. ඔන්න විමුක්ති කියන පොත් කියලා ලෙජර් පිටුවක් තියෙනවා. ඒකට අපි 200 තුලත් කරන්න ඕනේ එකයි ක්‍රමය. අනිත් තීරෝධ ගාස්තු 2020 3.22 තීරෝධ රත ගාස්තු. ඒක රුපියල් 240යි. හරිද? ඒකත් ඇතින ගමන් තීරුවට. තීරෝධ ගාස්තු. තව ගෙනීමේ කොලින්
200. කවද්ද? 3.25. ගෙන AB කුලිය 200. දැන් ඒකත් අපිට දාන්න පුළුවන් කමක් නැහැ. ඒක ගෙන AB කුලිය මෙහෙකවත් දාන්න අපි ඒකත් දාන්නේ අපි ලිජර් ගිණුමට. ලිජර් ගිණුම අංකයට අපි දාගන්න. ඒක පහසුයි. ඊළඟට සංග්‍රහ වේදන් 3.26. සංග්‍රහ වේදන් කීයක් තියෙන්නේ? රුපියල් 180. ඒක සංග්‍රහ තීරු දානවා. पेन पेंसिल पेन पेंसिल තියෙනවා 150 3.28 पेन पेंसिल 150 10 150 ඒක මොකද ලිප්ජල් තියෙන්නේ ප්‍රශ්න ගන්න එක ඊටසේ පිරිසිදු කිරීමේ වියදම 3.30 එතකොට දැන් මෙතනදී අපි යොදා ගන්නවා සංග්‍රහ පිරිසිදු කිරීම වියදම් රුපියල් 200ක් කියලා. පිරිසිදු කිරීමේ වියදම් 11 ඒක වෙනත් එකකට දාන්නේ 200. දැන් මොකද කරන්නේ? දැන් මේක අපි අන්තිම ප්‍රතිපූර්ණය කරනවා. මේ ප්‍රතිපූර්ණය කරන්නේ අපි එකතු කරලා මෙතන එකතුව තියෙනවා 0.6 2 8යි 18යි 6 24යි 28යි 8යි 36යි 41යි 4යි 5යි 8යි 9යි 11යි 12යි 16යි 17යි අක්ෂර මෙතන 200 දාලා නෙමෙයි 1910යි හරිද දැන් එතකොට මෙතන එකතු ඉඩක් තියලා මෙතන එකතු දානවා 2000යි කියලා. හරිද? දැන් එතකොට තව ඉතුරු ශේෂ රුපියල් 90යි. අපි දානවා 2020 3.31 ශේෂය ඉහළට ගෙන ගියා රුපියල් 90යි. මෙතන දානවා. 90යි. අපි එදාම ගන්නවා අග්‍රේ ප්‍රතිපූර්ණය කරන්න වීදම් වෙච්ච ගාන. මුදල් කියලා දානවා එදාටම 1910 70 දෙනවා. ඔන්නෝම තමයි මේක හදාගන්නේ. පැහැදිලි? ඊට පස්සේ අපි මෙන්න වැඩි එකතු කරගන්නවා. 150යි 260යි 460යි 180යි 14යි 440යි 200යි 400යි මේකට අපි ගිණුම් ගත කරනවා. ගිණුම් ගත කරනවා අපි වෙන ගහනවා ගිණුමක් ලිපිදා ගිණුමක් ගහනවා. මම ගිණුම හදන්නම් මෙතනින් අපි ගිණුමක් ගහනවා මෙතනදී මම ටී ගිණුමක් කාලා පෙන්නන්නම් ලිපිදාවේ ගිණුමක් ගහලා සුළු මුදල් කියලා මාසෙ අන්තිමට දාන මුළු වටිනාකම දාන 150යි. හරිද? තැපැල් ගිණුමක් ගහලා ඒකට අපි දාන්නේ ඒකයි තැපැල් ගිණුමක් දාන්නේ 3.30 අග දිනේ දානවා සුළු මුදල් කියලා ලිව්වා 260 වටිනාකම. ඔන්න ඔහොමයි සුළු මුදල් හදන්න හරි ලේසියි අපිට.
හරිද? බලාගන්න එකතුව දැම්මා තුලණය කරලා ශේෂ ඉදිරියට ගේනවා අග්‍රයෙන් ප්‍රතිපූර්ණය කරනකොට වියදම් වෙච්ච මුදල පමණක් ප්‍රධාන මුදල බාර කොට ඉල්ල ගන්නවා. පැහැදිලි? මෙන්න මෙහිමයි අපි සුළු මුදල් පතක් සකස් කරන්නේ. ඊට පස්සේ මේ ශේෂයන් වලට එකතු දාන මේවා ශේෂ කරන්නේ අපි ශේෂ කරන්නේ ඒවා මොකද කරන්නේ අපි වෙන වෙන ශේෂ කරාට වෙන වෙන ගිණුම් දෙකක් ගහනවා. විමුක්තිය වෙන ගිණුමක් ගහන්න ඕනේ, ලෙජර් වෙනමක් ගහන්න ඕනේ ගෙනීමේ කුලේ කියලා. ගිණුම් වෙන් කරන අපි ඔන්න ඔය ක්‍රමයට. පැහැදිලිද? දැන් එතකොට සුළු මුදල් පතක් හදන්න බොහොම පහසුයි. ලැබීම්, සංකල්පිටු, දිනය, විස්තරය, අවචරයෙන් ගෙවීම. මේ විශ්ලේෂණ තීරවල පුතා දැන් අපි තැපැල්ලා ලිපිලා එකට ගත්තට ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. මම පහසුවට ගත්තේ. මෙහි එහෙකටවත් දාන්න බැරි වෙන අපි දානවා වෙනත් නැත්නම් විවිධ කියලා තීරුව. ඒකේ අපි දානවා එන්න මොනවද දැන් බලන්නකෝ පිරිසිදු කිරීම දාන්න එකක් නැහැ නේ මෙතනදී. ඒක දැන් වෙනත් තීරුවට දානවා. ඒ නිසා මේක ප්‍රශ්නයක් වතු කරගන්නේ අපි විශ්ලේෂණ තීරු සාමාන්‍යයෙන් විශ්ලේෂණ තීරු 4ක් හෝ 5ක් යොදා ගන්නවා අපි ක්‍රමයට. හරිද? ලෙජර් කියන මොකටද දාන්නේ? මේ කිසිවකට දාන්න බැරි විස්තරවත්කමක් වෙන්න ඕනේ. නැත්නම් නමක් එක තියෙන දෙයක් කියන එක මේකට දාන්න ඕනේ. පැහැදිලි? ඊට පස්සේ අන්තිමට ශේෂ කරන පොත්වල ලෙජර් ගිණුම් තියෙන මේ ගිණුම් තියෙන ඒවට අපි ගිණුම් ගහලා එකට හර කරනවා සමුදල් කියනවා. පැහැදිලිද? හොඳයි. එහෙනම් පාඩම මෙතන මම අදට අවසන් කරනවා. ඊළඟ දවසේ පුතාලට කියලා දෙන්නම් අපි ඊළඟ පාඩම. හරි? ආයිබෝවන්.